SLT එක්ක ස්පීඩ් අප් වෙන්න සුපර් ඩීල්ස් අත්විඳින්න. SLT ස්පීඩ් අප් සුපර් ඩීල්ස් සැප්තැම්බර් 30 දක්වා පමණයි. අද 2019 සැප්තැම්බර් 16 සඳුදා සිරස්තල කොළඹ නෙළුම් කුළුණ ජනපති අතින් විවෘත කෙරේ. Lotus Tower is now officially open. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රාජගිරියේ මතභේදාත්මක ගොඩනැගිල්ලම යොදා ගන්නයි උපදෙස් නොදුන් බව අගමැති ජනපති කොමසමට කියයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ඇමති සජිත් යළි අවධාරණය කරයි. අගමැතිටත් ලිඛිතව ලියයි. ජනාධිපතිවරණයට මම අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා. ජනපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම අද සිට දින 14ක් ඇතුළත. දින 14ක් ඇතුළත ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මුහුණ සති කීපයකට කලින් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෙයාර්නස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෙයාර්නස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. මෙරට සංවර්ධනයේ දැවන්ත සලකුණක් සනිටුවන් කරමින් කොළඹ නෙළුම් කුළුණ අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. කිසකෙස් යනවාද විසඳුම දින 6න් පුරාණයේ පටන් භාවිතා කරන ඉපැරණි ශාකසාර වට්ටුරුවකට අනුව නිපදවන ගානීෂා hair growth oil සියලුම ෆාමසි සහ වෙළඳ සැල් වලින්. The Big Story. ශ්‍රී ලාංකේය විදුලි සංදේශ සංවේදන ක්ෂේත්‍රයේ අභිනව තාක්ෂණික යුගයක සමාරම්භය සනටුහන් කරමින් ඒකීය සම්ප්‍රේෂණ සහ බහුකාර්ය මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුළුණ ඉදිකෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද සවස ඒ විවෘත කරනු ලැබුවා. We kindly request you all to please rise from your seat. ශ්‍රී ලංකාවේ චීන පාලනපති චොන් ජනාධිපති ලේකම් උදයාර් සෙල්වරත්න මහත්මයාට පොතේ පහදලා දෙන්න ආරාධනය. Put your hands together, ladies and gentlemen, as the Colombo Lotus Tower is now officially open. විවෘත කිරීමට සමගාමීව සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා. සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නෙළුම් කුළුණේ නව වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. www.lotustower.lk என்ற இணையதளம். ගොඩනැගිලි තාක්ෂණයේ නව පිම්මක් වගේම මේ නෙළුම් කුළුණ sannivedana තාක්ෂණයේ නව පිම්මක් ශ්‍රී ලංකාවේ අපේ රටේ. මේ කුළුණේ මේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ. නමුත් අපි විවෘත කිරීමට තීරණය කළේ දැනට අවසන් කර ඇති ප්‍රමාණය තුල ඒ විවෘත කිරීමට හැකියාවක් තිබෙන නිසායි. ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය සකස් කරලා වැඩ අවසන් කරලා විවෘත කිරීම සඳහා තව සෑහෙන මුදලකුත් අපිට අවශ්‍ය වෙනවා. තවත් කියව යුතුම දෙයක් තිබෙනවා. ඒ තමයි 2012 දී මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමට. 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. ඇලිට් සමාගමට වෙච්ච දෙයක් නැතුව ගියා. ශ්‍රී ලංකා රජය දුන්න බිලියන් 2ක මුදල කෝටි 200ක් ආගියාතක් නැතුව ගියා. ඒ කෝටි 200ක අත්තිකාරම් මුදල 2012 ගෙවලා තියෙන්නේ. දයාගම කැමතිතුමා hina වෙනවා මේ ගැන කියපුවාම. මේ ගැන අපි දැනගත්තට පස්සේ මේ ගැන අපි පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහත්මයාට මම පුජ්‍යලිකවම දැනුම් දුන්නා වගේම අපි නිල වශයෙන්ුත් දැනුම් දුන්නා මේ ඇලිට් කියන සමාගම අපිට හොයලා දෙන්නයි කියලා. ඒ මොකද කලින් ත්‍රිපාක්ෂික ගිවිසුමේ අත්සන් කරපු සමාගමක්. නමුත් අතුරුදහන් වුණාට පස්සේ මේ එවැනි සමාගමක් ලෝකේ කොහෙවත් නැහැ. මං කරුණාසේන කොඩිතුවක්කු මහත්මයාට කිව්වා මේ අත්සන් කරලා තියෙන ලිපිනේ තියෙන දැනට ස්ථානයට ගිහින් බලන්න කියලා මම කිව්වා.
එතකොට අපේ තානාපතිතුමා ඒ ස්ථානයේ බලන්න ගියා. ඒ ලිපින එහෙම තිබුණාට එහෙම සමාගමක් තියෙන තැනක් නැහැ චීනෙත්. අත්තිකාරමට වෙච්ච දෙයක්වත් නැහැ, බිලියන් දෙකක් නැහැ, සමාගමක් නැහැ. ඊට පස්සේ අපිට සිදු වුණා අපේ සල්ලි වලින් මේ කුළුණ හදන්න. මේ මුළු කුළුණම මේ රටේ ජනතාවගේ සල්ලි තමයි. මොකද බිලියන් 12 ලැබිච්ච 12ත් ණය. අපි අවුරුද්දකට මිලියන් 2400ක් එක්සිම් බැංකුවට ගෙවන්න ඕනේ. අවුරුදු 10ක්. පහුගිය අවුරුදු 5කට ආසන්න කාලය තුල මගේ අත්දැකීම තමයි මාස 2කට 3කට සැරයක් භාණ්ඩාගාරයට සල්ලි දෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. රජයේ සේවකීන්ට වැටුප් ගෙවන්නත් හදිසියේ භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කිව්වම අපි තමයි සල්ලි දෙන්නේ. ඉතින් මේ රටේ රජයේ සේවකීන්ට පඩි ගෙවන්න තියෙන සල්ලි මේ සල්ලි. මේ රටේ සංවර්ධනයට තියෙන සල්ලි. ලෙඩ්ඩුන්ට බේත් ගන්න, ළමයින්ට ඩෙස් පුටු ගන්න තියෙන සල්ලි වලින් තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඉතිරි වැඩ කරන්න තව කෝටි 300ක් අවශ්‍යයි. ඉදිරි කාලය තුල මේ වැඩ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් රජයේ ආයතනයක වැඩ කරන විදිහට මේ ගොඩනැගිල්ල බලා ගන්න පුළුවන් කමක් නැහැ, ඔබ දන්නවා. ඒ නිසා භාණ්ඩාගාරයත් අපි තීරණය කළා මේ රාජ්‍ය සමාගමක් බවට අපි පත් කරනවා. රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ කැබිනට් අනුමැතිය අපිට පහුගිය දවස්වල ලැබුණා. ඒ අනුව ඉදිරි සතියක් දෙකක් තුල ඒ සමාගම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා මේ පෞද්ගලික සමාගමක ස්වරූපයට කටයුතු කරන රාජ්‍ය සමාගමක් බිහි කිරීමේ කාර්යය අපි කරනවා. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෙරට චීන තානාපතිවරයා අතර සමරු තිලන හෝමාරු කර ගැනීමක්ද සිදු වුණා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් සමරු පොතෙහි සමරු සටහනක් තබන්න මණිකෝත සේවා සපයන ස්ථාන එවැගේම විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කොළඹ නෙළුම් කුළුණ විචිත්‍රවත් කෙරෙන ආලෝක සංදර්ශනයක් සහ ගිනිකිලි සංදර්ශනයක්ද පැවැත්වුණා. ජනාධිපතිවරයා අතින් කැරකෙන අවන්හල විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි. දෙදහස්තුලහේ දෙසැම්බර් පළමුුවන දින සුබමුහොතින් නෙළුම් කුළුණේ වැඩ ආරම්භ කෙරුණේ කොළඹ බේරේ වැව අසල ඒ සඳහා වෙන් කෙරුණු වර්ග මීටර් 30,600ක භූමි වපසරීකයි. බහු සම්ප්‍රේෂණ කුළුණක් ලෙසින් ඉදි කළ ශ්‍රී ලංකාවේ උසම කුළුණ වන මෙහි මුළු උස මීටර් 350ක්. චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ඉදි කෙරුණු මේ සඳහා වැය කළ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104.3ක්.
ඉන් ඩොලර් මිලියන 67ක මුදල් චීනී රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී ඇති අතර ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්. දකුණු ආසියාවේ උසම කුළුණ ලෙසින් ඉදි වූ නෙළුම් කුළුණට ලෝක සිතීමේ උසම ගොඩනැගිලි අතර හිමිවන්නේ 19 වන ස්ථානයයි. බහු සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක්, කැරකෙන සුකෝපභෝගී අවන්හලක් ඇතුළු අවන්හල්, එලිමහන් නැරඹුම් මැදිරියක් සහ තවත් සුවිශේෂී අංග රැසක් ඊට ඇතුළත් වන අතර රූපවාහිනී සමාගම් 20ක්, ගුවන් විදුලි විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් රැසක් සඳහා ඉදිරියේදී අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන්නත් ආන්දෝලනයට තුඩු දී ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලම ඒ සඳහා යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා. රාජ්‍ය ආයතන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රාජගිරිය නව ගොඩනැගිල්ලට අමාත්‍යාංශය රැගෙන යාම තුළින් රජයට අධික වියදමක් දැරීමට සිදු වූ බව තමන් පිළිගන්නා බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන 9:30ට රාජ්‍ය ආයතන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට රාජගිරියේ ගොඩනැගිල්ලක් කුලී පදනම් මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර භාවිත කළ ගොවිජන මන්දිර ගොඩනැගිල්ල පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් සඳහා ලබා දීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකින් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි මෙම නව ගොඩනැගිල්ලට රැගෙන එනු ලැබුවේ 2017 වසරේදී. කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කුලී පදනම් මත ලබා ගැනීමට ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විටත් එය කඩිනමින් කාර්යාලීය ගොඩනැගිල්ලක් සඳහා භාවිත කළ හැකි තත්වයක නොතිබූ බව රාජ්‍ය ආයතන වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණ වී තිබුණා. එමෙන්ම ගොඩනැගිල්ලේ මාසික කුලිය ලෙස රුපියල් මිලියන 21.5ක මුදලක් රජය විසින් ගොඩනැගිල්ලේ හිමිකාර සමාගමට ගෙවන බව සහ ගොඩනැගිල්ලේ පදිංචියට යාම සඳහා ගෘහ භාණ්ඩ ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් මිලියන 466ක් වැය කර ඇති බවද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණ වුණා. කෙසේ වෙතත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලට රැගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන බැවින් ඒ සම්බන්ධයෙන් වගකීම අග්‍රාමාත්‍යවරයා බාරගත යුතු බවයි. ඒ අනුව ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව අද දිනේදී කොමිසම හමුවට කැඳවා තිබුණා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අගමැතිවරයා පවසා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන්නත් රාජගිරියේ පිහිටි මෙම ගොඩනැගිල්ලම ඒ සඳහා යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා නොදුන් බවයි. කෙසේ වෙතත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින අතරවාරයේ අද පෙරවරු 10:45 පමණ අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් පිටතට යාමට අවසර ඉල්ලා සිටි අතර යලිත් පස්වරු 1:45 පමණ කොමිසම හමුවේ පෙනී සිටියා. යලි සාක්ෂි ලබාදීම ආරම්භ කළ අවස්ථාවේ කොමසාරිස්වරින් සිදු කළ ප්‍රශ්න කිරීම ඉදිරියේ අගමැතිවරයා පැවසුවේ අමාත්‍යාංශය රාජකිරිය නව ගොඩනැගිල්ලට රැගෙන යාම තුළින් රජයට අධික වියදමක් දැරීමට සිදු වූ බව තමන් පිළිගන්නා බවයි. එමෙන්ම ඒ හරහා බලාපොරොත්තු වූ සාර්ථකත්වය මේ දක්වා අත්පත් කරගෙන නොමැති බවද අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. තමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ලබා දුන් තොරතුරු මත පදනම් බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව රට පාලනය කළ බවත් තමා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ ක්‍රියාදාමයේද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ ක්‍රියාදාමයේද අධීක්ෂණය කළ බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 4:30ට පමණ කොමිසමෙන් පිටව ගියා. අද සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද රත්නපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
අද සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. අද මැතිවරණ කමිෂන් සභාවේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී අපි බොහෝ දුරට මේ දිනේ තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය උපමාන වලට අනුකූලව හැසිරෙන්න ඕන. විශේෂ අගතියට පත් කිරීමක් හෝ ප්‍රවර්ධනයක් නොවන ආකාරයට. විශේෂයෙන් වෛරී ප්‍රකාශන සහ අසත්‍ය ප්‍රකාශන වලට ප්‍රචාරය නොදීම තමයි වැදගත්ම දේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යලි අවධාරණය කරනවා. මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම සඳහා 106 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි. කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාව සඳහා සැමට සෙවන චංගම මෙහෙවර වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ඊයේ පැවතුනේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අවස්ථා ගණනාවකදී මම අඩියක් පස්සට අරගෙන සෙසු අයට අවස්ථාවන් ලබා දීලා මම නිහතමානී දේශපාලන ගමනක් ගියා. නමුත් දැන් මං හිතනවා මගේ වෙලාව ඇවිල්ලා. ඒ නිසා මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට මම අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවායි කියලා. අපිට අහන්නට ලැබෙනවා සජිත් ප්‍රේමදාසට තිබෙන ජනතා ශක්තිය පෙන්වන්න. ඉතින් අපි බදුල්ලේ පෙන්නුවා, මාතර පෙන්නුවා, ඒ වගේම කුරුණෑගලත් පෙන්නුවා. දැන් මං කැමති ඔය පෙන්නන්නේ කියලා මන්තරේ වගේ ජප කර නැත්තොන්ට කටුවන ජනතාවගේ මතයක් පෙන්වන්න. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහානාම උද්දගන්දර ප්‍රදේශයේ ඉදිකළ සඳකුසුම් ගම සහ සැදැයි තිස්කම යන උදාගම්මාන දෙකද අද ජනතා ඉදිරිපත් කෙරුණා. අද දවසේ මම අපේ පක්ෂයේ නායක ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිඛිතවම ඉල්ලීමක් කරා ඉතාමත්ම ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කරන්නයි කියලා. මොනියම් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් මගේ නම ඉදිරිපත් කිරීමේ මම කියනවා ඉතාමත්ම ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් මන්ත්‍රී මණ්ඩලයක් හැදවලා අපිට එකමුතු භාවයෙන් එක්සත්ව තීන්දුවක් ගැනීම අපහසු නම් රහස් ඡන්දයක් තුලින් අවස්ථාව ලබා දෙන්න අපේක්ෂකයා තෝරන්න. මේ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද සිරිකොතදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයට වඩා සුදුසු පුද්ගලයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි. අවුරුදු 40කට කලින් කරපු දේවල් කතා කරන නායකයෙක් අපිට අවශ්‍ය නැහැ. තාරුණ්‍යයට අවශ්‍ය ඉදිරිය දකින්න නායකයෙක්. සුළු ජාතීන්ගේ ඡන්ද කොහොමද අපි ගන්න කියන එක හිතන්න අවශ්‍යයි. මේ සියලුම දේවල් දකින්න තුන්කල් දකින්න නායකයෙක් අපිට ඕනේ. වර්තමාන අග්‍රාමාත්‍යතුමා මේ සියලුම දේවල් දකින්න නායකයෙක්. අවුරුදු 30ක් 40ක් පක්ෂයේ රැකගත්ත නායකයාව ජනාධිපති කරන්න බැහැයි කියන අය කවුද කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. කොහොමද මේ අපේක්ෂකයා තෝරගන්නේ? අපේ යෝජනාව මෙය පුළුල් සන්ධානයකින් තරඟ කරන්න යන නිසා එක්සත් ජාතික පක්ෂයට තාමත් මේ පිළිබඳ යෝජනාවක් සිදු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැති නිසා දැනට රජය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 106ක් ඉන්නවා. ඒ 106 දෙනා වහාම කැඳවලා රාශිගත ඡන්දයකින් අපේක්ෂකයා තෝරගැනීම. පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළෙත් ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් විශාල සමාජික සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය කිරීම සඳහා සැදී පැහැදී ඉන්නවා. සුළු පක්ෂත් එක්කත් කතා කළා. මොකද උනේ ඒක? ඒක ඉතාමත් සාර්ථකයි. ඒකේ ප්‍රකාශ වුණා සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කළ යුත්තේ කියලා. ඉතින් මේ පණිවිඩය මේ වෙනකොට මම හිතන්නේ අගමැතිතුමාට දැනුවත් කරලා ඇති. අගමැතිතුමාත් විශාල සේවයක් කරලා තියෙනවා පක්ෂයට. එතුමා එහෙමම ඉන්න ඕනේ කියලා තමයි අපේ අදහස අගමැති හැටියට නායකතුමා හැටියට. නමුත් මේ ඡන්දේ දිනන්න අපේ කවුද කියලා අපි හරියට තෝරගන්න ඕන. ජනතාව ඉල්ලන්නේ වැඩියම සජිත් මහත්තයා කියලා අපි කොහොම දන්නවා. ඉතින් ඒක කාටවත් හංගන්න බෑ. අපේ අගමැතිතුමාත් මගේ දාම හිතවත් මිත්‍රයෙක්. අවුරුදු 60ක් පමණ මිත්‍රත්වයක් තියෙනවා. ඉතින් අපි හැමදෙස්සෙම එතුමාටත් ඇත්ත ඉදිරිපත් කරන්න ඕනේ. අද වෙනකොට රාජපක්ෂ කඳුර තුල නිර්මාණය වන ඒකාධිපතිත්වයට විරුද්ධව නැගිටින පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක කතා බහ කරලා තියෙනවා. නම් එක්ක අපි තව සතියක් යනකොට කියන්නම් මේක අභියෝගයක් කියලාගෙන පුළුවන් නම් නතර කරගන්නේ උදවිය. ලෝකෙ කිසිම තැනක අමාගේ පක්ෂයේ නායකයා නුසුදුස්සෙක් කියලා පක්ෂය විසින් හන්දි ගානේ රැස්වීම් තියාගෙන කියන ලෝකයකම රට. ඒ කඳවුරේම කණ්ඩායම කියනවා නම ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයාට ඕ ලෙවල්වත් නැහැ.
ඒ කඳවුරින්ම කියවෙනවා මේ කියන්නේ බැංකු හොරා කියලා. මේ පක්ෂයක් ජනාධිපතිවරණයකට සූදානම් වෙනවා. ජනාධිපති අපේක්ෂකයා තෝරන්න මෙතරම් මල්ලි උණුසුම් තත්ත්වයක් මා දන්නා තරමින් කිසිම ජනාධිපතිවරණයකට තිබුණේ නැහැ නේ මිසකල්. ඇයි හේතුව? මේ ජනාධිපතිවරණේ ගෝඨාභය මහත්මයා පරද්දන්න හරිම ලේසි හින්දා. ඒ හින්දා අද ජනාධිපති අපේක්ෂකව වැහි වැහැලා තියෙනවා. කරු ජයසූරිය මහත්මයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නම කියනවා. දයාගමගේ මහත්මයාගේ නම කියනවා. රාජිතගේ නම කියනවා. පාටලිගේ නම කියනවා. මට පේන්නේ ලේසි ජනාධිපතිවරණයක් කියලා හිතලා දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නාලාගිරි දමනය උදාහරණයට ගනිමින් අලි මෙල්ල කිරීම පිළිබඳව සිදු කළ ප්‍රකාශයෙන් බුදුදහම විකෘති කර ඇතැයි පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවතීම පක්ෂයේ මාධ්‍ය හමුවේදී. මට එක්තරා වනජීවී නිලධාරියෙක් ඉස්ලාම් භක්තිකයෙක් මට කිව්වා අල් කුර්ආනයේ එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර වෙනවයි කිය. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි. ඒක කිව්ව හැටි හානි කරන්න එන අලියත් එතනම නතර වෙනවයි කිය. ඉතින් මටත් කියන්න කැමති බෞද්ධ ආගමේ තියෙනවා ගාතාවක් නාලාගිරි කියන ඇත ලෞතර බුදුරජාණන් වහන්සේට හානි කරන්නට පැමිණෙන විට ඒ කියපු ගාතාව නාලාගිරි දමන ඒක කියන කොටත් ගහන්න එන අලිය නතර වෙනවා. එතුමා අලියා ලකුණ දරන පක්ෂයේ නායකත්වයට ඉවැල්ලුවත් නාලාගිරි දමනය ගැන නම් කිව්වේ මුසාවක්. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ගාථා වලින් මන්ත්‍ර වලින් අනුන් දමනය කරපු ඉන්ද්‍රජාලකයෙකු නොවේ. බුදුරජාණන් වහන්සේ අනුන් දමනය කරේ මෛත්‍රිය, කරුණාව, ඉවසීම, තර්කන හැකියාව වැනි බුදු ගුණ වලින්. නාලාගිරි දමනය ගැන අපට අහන්න ලැබෙන්නේ ජයමංගල ගාථාවලදී. සුරා පොවා මත්වී කිපි ඉදිරියට එන නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නැමැති සිසිල් පැනින් දමනය කළසේක ගාථාවක් කියලා දමනය කරා කියලා තියෙනවද? ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නෙවෙයි රටේ වර්තමාන සංස්කෘතික ඇමතුමාත් බුදුදහම විකෘති කරනවා නම් බුදුදහමට මූණ දී ඇති අවාසනාවන්ත ඉරණමට මීටත් වඩා සාක්ෂියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න පසුගිය මාස 3 පුරාම දැඩිව කැපවීමෙන් වැඩ කරනවා. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉතාම ආදරෙන් ඉල්ලා සිටින්නේ අඩුම ගානේ නාම යෝජනා බාර දෙන තුරුවත් කටප්‍රවේශම් කරගෙන ඉමු. මොකද නොවැම්බර් මාසේ පවත්වන්න නියමිතව තිබෙන්නේ රටේ නායකයා තෝරන ජනාධිපතිවරණයේ මිස රජගෙදර කවටයා තෝරන තරඟේ නෙවෙයි. සජිත් මැතිතුමාට වල්ලලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ එජාප නායක අලියානම් දමනය කරගන්න බැරි වෙලා තිබෙන වගයි අපිට නම් පේන්නේ. විධායක ජනාධිපති දුරේ අහෝස කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා හෙට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. අද එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ කාල සීමාව අදින් ඇරඹෙන අවස්ථාවක අග්‍රාමාත්‍යවරයාගේ මෙම උත්සාහය පිළිබඳ ගැටලුවක් මතුවන බවයි. අද නෙළුම් කුළුණ දකුණු ආසියාවේ එක අනන්‍යතාවයක් ලෙස 2012 බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින් ඔළුලා තිබුවේ ජනාධිපතිතුමාට හෝ බැසිල් රාජපක්ෂ මැතිතුමාට ආරාධනා තිබුණත් නැතත් අපේ සුබපැතුම් ඉදිරිපත් කරන්නට පළමු අවස්ථාව අපි පාවිච්චි කරනවා. අද දිනපතා අරුණ තමන්ගේ සිරස්තල යටතේ වාර්තා කළ තිබුණා මේ අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ගරු අගමැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරා. දැන් ජනාධිපතිවරණය නිවේදනය කරන්නට ඕන කාලය පහුවෙලා දවස් 7ක් අපි ඉස්සරහට අවිලා තියෙනවා. කොමසාරිස්තුමා අද නිවේදනය කරනවා. අද ඉඳලා දින 10ක් ඇතුළතදී ජනාධිපතිවරණය නිවේදනය කරනවා. ආණ්ඩුව අද කියනවා හෙට දවසේ කැබිනට් පත්‍රිකාවක් ගේනවා කියලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න පොරොන්දු වුණේ දින 100 ආණ්ඩුවේදී. දැන් දින 365 රවුම් 4මාරක් දුවලා තියෙනවා. මේ කවුරු රවට්ටන්නද? විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කැබිනට් තීන්දුවකින් බැරි බව උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවෙකුත් දන්න. හැබැයි මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා. මේ ආණ්ඩුව මේ අවසන් සති දෙකේ මේ ආණ්ඩුවේ හැසිරීම දිහා බලන්න කිසිදු මූලික නීතියක් මායින් කරන්නේ නැතුව මැතිවරණ ඉලක්ක කරගෙන සිල්ලරට නෙමෙයි තොග ගානේ රැකියාවල් බෙදනවා. ඒතර මේ ජනාධිපතිවරණයේ නිවේදනය නොකිරීම නිසා නියමිත කාල සීමාව තුළදී කැබිනට් මණ්ඩලය අනුමත නොකරමින් මහා පරිමාණ ව්‍යාපෘතිවලට මුල්ගල් තියලා ඒක දේශපාලන ප්‍රචාරයට උපයෝග කර ගන්නවා. දැන් සංස්කෘතික අරමුදලම ගත්තොත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් නෑ මේ මාස 8ේම. මුදල් අධ්‍යක්ෂකවරයෙක් නෑ වැඩ බලන කෙනෙක් ඉන්නේ. හැබැයි බිලියන ගාණක් මුදල් වෙනම ව්‍යාපෘති වෙනුවෙන් එළියට එනවා. ඒව දේශපාලන ව්‍යාපෘති බවට පේනවා.
ඒ නිසා මැතිවරණ කොමිසම පරක්කු වෙන දිනයක් පාසා රාජ්‍ය මුදල් බිලියන ගණනින් අවභාවිතා වෙනවා. අද නිලුම් පොකුණනේ නිලුම් කුළුණ මේකට අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යනවද? යනවද නේ ආරාධනා තියෙනවද? අද පෙරවරු 10 වෙනතෙක් මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනාවක් නැහැ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රට දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා. සමුතියේ මාලිමාව හෙවත් නූතන දසපනත මහජන කොමිසමේ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. රටේ අනාගත පාලනය සකස් විය යුත්තේ කෙසේද යන්න යෝජනා ඇතුළත් සම්මුතියේ මාලිමාව හෙවත් නූතන දසපනත මහජන කොමිසමේ වාර්තාව එළිදැක්වීම අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. මෙය සකස් කර ඇත්තේ ජාතික විද්වත් භික්ෂු සංගමය මගින් මහජන අදහස් විමසීමෙන් පසුවයි. නූතන දසපනත සම්මුතියේ මාලිමාව ඉටු කරાવી ඒ සඳහා ඔබ සැමගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කරනවා. හොඳයි විධායක ජනාධිපති ක්‍රමයට අපිට කිසිම ලොකු ඇල්මක් නැහැ. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය මේ 13 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථාවේ තියෙන තාක්කල් යම් විදියකින් අහෝසි කළොත් එතනින් රටට වෙන හානිය රට බෙදී යාම මොනියම්ම හේතුවකින්වත් වළක්වන්න බෑ. විධායක ජනාධිපති ක්‍රමයේ තුලින් තමයි මේ රට බෙදී යාම වළක්වලා තියෙන්නේ 13 වෙනි සංශෝධනයෙන් ගහපු ඉරි වලින් රට බෙදෙන එක වළක්වලා තියෙන්නේ. ඒ නිසා අපි මේ යම් යම් බටහිර බලල්ලත් වලින් පාලනය කරන ඒ වගේම NGO වලින් පාලනය වෙන සමහර පාලකයින්ගේ මේ ක්‍රියාකාරකම් පිළිබඳව කවුරුත් දැනුවත්ව අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුතුයි කියන එක අපි සඳහන් කරන්න ඕනේ. දැන් ඇමරිකාවේ මිලියන් 15කට වඩා බෞද්ධයෝ ඉන්නෝ දැන්. තව ඉතාම වේගෙන් බුද්ධ ආගම වැඩෙනවා. NGO අය මේ බව දන්න නිසා හරියට ඔළුවටම ගහන්න ඕන ඔළුව නම් ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ සංඝයා බිමටම ඇදලා දැම්මොත් තමයි මේ ලෝකයට යන බුද්ධ ධර්මය නතර කරන්න පුළුවන්. ඔය චිත්‍රපටි නළුවෙක් මේ නිතරම හාමුදුරුන්ට පල්ලෙහාට දාලා බයින්නේ කියන්නේ ඒ මෝඩයාගේම අදහස නෙවෙයි. ඒ මිනිස්යාට විවිධ විදිහේ බලපෑන් උඩින් එන දේවල් වලින් කෙරෙන්නේ. අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නැහැ. මේ රජයේ බලයටපත් උනේ 2015 අවුරුද්දේ දූෂණය භීෂණ ආදී සේරම නැති කළා. දැහැමි සමාජයක්, ඒ වගේම ශාස්ත්‍රීය සමාජයක් ගොඩනගන කෙන තද බල පොරොන්දුවක් දීලා තමයි බලයටපත් උනේ. බලයටපත් වෙලා වැඩි කලක් උනේ නැහැ. මහා බැංකු මහා කොල්ලෙන් පටන් අරගෙන මොනතරම් විනාශයක් රටට සිද්ධ කරලා තියෙනවද කියලා වචන වලින් කියන්න මේ වෙලාව නෙවෙයි. එහෙමනම් මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන මට හිතනවා අන්තිම වැදගත් අවස්ථාව තමයි මේ මාස කිහිපය තුළ එළඹෙන්නේ. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ උපවාසයේ නිරත වැටොප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන් බව ආරක්ෂක ලේකම්වරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී අදහස් පළ වූ බව පූජ්‍ය ජඹුරේවැල චන්දරතන හිමි පවසනවා. කෙසේ වෙතත් වැටොප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය පසුගිය 11 වෙනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව 6 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ රාත්‍රියේද අධික වර්ෂාව මැද්දේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අසල විරෝධතාවයේ නිරත වුණා. මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට විරෝධතාවයෙන් නිරත පෙනහළු ආසාදිත අයෙකු රෝගාතුර වුණා. දහනවැයි අනුව සුවසරේ ගිලන් රථයක් ගෙන්වීමට එහි සිටි පිරිස කටයුතු කළ අතර එහි කාර්ය මණ්ඩලය ඔහුට ප්‍රතිකාර කරනු ලැබුවා. මේ අතර විරෝධතාවයේ පැවති ස්ථානයේ රාත්‍රී කාලයේ පැමිණි සිවිල් ජනතාවද විරෝධතාවයේ නිරත පිරිසට තේපැන් සංග්‍රහයක් ලබා දෙන අයුරු දක්නට ලැබුණා. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය අද දිනේද වර්ෂාව මැද්දේ විරෝධතාවයේ නිරත වූ අතර භික්ෂුන් වහන්සේ අද පස්වරු 1:30ට පමණ විරෝධතාවයට සහාය පළ කරමින් ඊට එක් වුණා.
ඔයගොල්ලන්ගේ ඉල්ලීම වෙනුවෙන් සම්පූර්ණයෙන් මහා සංඝයා වහන්සේ හැටියට අපි පෙනීන තීරණය කරා. හෙට දවසේ අපි කැබිනට් පත්‍රිකා දැම්මේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එක තද බල ක්‍රියාමාර්ගයක් ගන්නවා. එතකොට ඔයගොල්ලන්ගේ පණිවිඩය එතෙන්ට ගෙනියන්නේ මම. ඒගොල්ලෝ කියන දේ මම ඔයගොල්ලන්ට කියනවා. ඒ හැමදෙරෝනේ දැන් අපේ ඉල්ලීම වෙන්නේ ආබාධිත රණවිරුවන්ට සහ දීපිදු රණවිරුවන්ගේ අපෙන්නන්ට අවුරුදු 55 වෙනතෙක් ලැබෙන කටුසා විශ්‍රාමයටප දිවි අධිතෙක් ලැබෙන්න කියලා ඉල්ලන එක පොදු ඉල්ලීමක් අපේ. මණ්ඩලයක් පත් කරලා කැබිනට් එකට උපදෙස් දෙන්න. කවුද සාමාන්‍ය නෑ නේද මම සහභාගී දැන් හැමදෙරෝනේ. ඒකනේ අපේ හැමදෙරෝනේ ඉතින් එඩි වෙදලා මම නැතුව දෙන්න. මේ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු පිරිසක් අදත් විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීමට පැමිණියා. මේ අය කුරුම්බ කඩන්න ගිහිල්ලා වැටිලා ආබාධිත වෙච්ච අය නෙමෙයි මේ සමස්ත ජනතාවට ආරක්ෂාව දෙන්න ගිහිල්ලා වෙච්ච මේ ආබාධිත වෙච්ච අය. ඉතින් මේ වර්තමාන පාලකයෝ වගේම මම හිතන්නේ මේ සමස්ත ජනතාවම මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට අපි කියන්නේ ඔබතුමා බලාපොරොත්තු වුණා රණවිරුවන්ගේ දෙපා ළඟට යන්න. අද ඔවුන්ගේ එක පාදයයි තියෙන සමහර අයට පාද නැති නිසාද මේ ස්ථානෙට එන්නේ නැත්තේ කියන කාරණාවත් අහන්න ඕනේ. මොකද එතුමන්ට පුළුවන් මේ ස්ථානෙට ඇවිල්ලා මොවුන්ගේ දුක දැකලා මේ කැබිනට් පත්‍රිකාව දාලා ඔවුන්ට සාධාරණ ඉෂ්ට කළ දෙන්න පුළුවන් කියන කාරණාව මතක් කරන්න ඕනේ. මේ අතර අදත් සිවිල් ජනතාව මෙම විරෝධතාවට සහාය පළ කරමින් විරෝධතාවයේ නිරත වුණා. ඒ අතරතුර විරෝධතාවයට සහාය පළ කළ භික්ෂුන් වහන්සේ කිහිප නමක් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ නියෝජිතින් පිරිසක් සමග ආරක්ෂක ලේකම්වරයාව හමු වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට පූජ්‍ය අතුරලේ රතන හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමි, පූජ්‍ය ජඹුරේවැල චන්දරතන හිමි, පූජ්‍ය මැරිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ එක්ව සිටියා. උන්වහන්සේ සඳහන් කළේ විරෝධතාවයට පාදක වූ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට දිනේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි එහිදී අදහස් පළ වූ බවයි. අනතුරුව සාකච්ඡාවට සහභාගී වූ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස යලිත් විරෝධතාවයේ සමග එක් වුණා. විශ්‍රාම වැටුපක් පිළිබඳ සකස් කරද්දී අදාළ නිලධාරීන් සියල්ලම එකතු වෙන්නේ නැතුව ඒ ප්‍රශ්න විසඳන්න බෑ. ඒක ඇත්ත. සුබවාදී පිළිතුරක්, ධනාත්මක පිළිතුරක් ඒගොල්ලෝ ලබා දෙනවා කියන එක අපට බොහොම පැහැදිලිව අද ප්‍රකාශ කරා. අනිවාර්යයෙන්ම මේක හෙට සම්මත කරගන්න පුළුවන්. ඉතින් එහෙම සම්මත නොවුනොත් අපේ හාමුදුරුවෝ අපි එක්ක අහුවෙලා මහා පාරේ ප්‍රශ්න විසඳ ගන්න මැදිහත් වෙනවා. අපි බලාගෙන ඉන්නවා හෙට දවසේ මේ කැබිනට් පේපර් එක සම්මත වෙලා මේ අහිංසක මිනිස්සුන්ගේ ගැටලුවට උත්තරයක් ලැබෙයි කියලා. අදම කැබිනට් මණ්ඩලයට වෙනත කැබිනට් ලේකම් කාර්යාලයට මේ නිරීක්ෂණ සම්පූර්ණ කරන ලද කමිටු වාර්තාව බාර දෙනවා කියලා තමයි කිව්වේ. හැබැයි ඉතා පැහැදිලිව ආරක්ෂක ලේකම් ජෙනරල් කෝට්ටේගොඩ මැතිතුමා කිව්වා අපිට පොරොන්දු වෙන්න බෑ කැබිනට් එකේ මොන තීන්දුව ගනීද කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන් මේ බොරු වලවල් වල වැටිලා මට්ට වෙලා ඉන්නේ. කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරලා කැබිනට් එකේ සම්මත වෙලා මේ යෝජනාව අදාළ මුදල් අමාත්‍යාංශයට භාණ්ඩාගාරයට ගිහිල්ලා මුදල් වෙන් කරලා එන්න මේ ලබන මාසයේ ඉඳලා මෙන්න මේ දින සිට ගෙවීමට සියලු කටයුතු සූදානම් කියලා අවශ්‍ය කරන සියලුම ලේඛන අපිට පෙන්වන තෙක් අපි මෙතනින් නැගිටින්නේ නැහැ. ඉදිරිපැයි 24 තුළ දෙවේනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලිය හැකි බවට කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය රත්නපුර, කෑගල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් නායාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉකුත් දින කිහිපයේ මෙන්ම ඊයේ රාත්‍රියේ සහ අද අලුයම් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි ඇදහැළුණා. විශේෂයෙන්ම කොළඹ, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල් යන දිස්ත්‍රික්කවලට ගත වූ පැය 24 තුළදී මිලිමීටර් 100 ඉක්මවන තරම් වැසි ඇදහැලී තිබෙනවා. මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ දිවයිනට බස්නාහිර සහ දකුණු දිශාවලින් ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිර්මාණය වීමත් සමග පහළ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවයක්. මෙම කාලගුණික වෙනස්වීම් හේතුවෙන් මේ වන විටත් වරින් වර තද වැසි ඇදහැලෙමින් පවතිනවා. ඒ හේතුවෙන් කැලණි, ගෙන්, කළු යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. පවතින වැසි සමග අත්තනගලු ඔය දුණමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ඉක්මවීම හේතුවෙන් ඒ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දුන්නා. අද උදෑසන කොළඹට ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබෙනු දක්නට ලැබුණා. මේ අතර පවතින වැසි සහිත කාලගුණය හමුවේ රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. දැන් අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත.
අධිකරණ නියෝගය නොතකා කළුතර ට්‍රොයිඩ් වතුයායේ මලසිරුරක් භූමදාන කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවර පෙනුම මහතා ඇතුළු 6 දෙනා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත අද මුදා හැරුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් තෙබුණු වතුයායේ ජනතාව මතුගම නගරයේදී පිළිගැනීමක්ද සංවිධානය කර තිබුණා. උත්තරීතර අධිකරණයට අද සැකකරුවෙකුට ඉදිරිපත් වෙලා මේ රටේ තැලෙන පොඩි වෙන පෑගෙන අහිංසක මිනිස්සු කරපිටිම මෙතෙන්ට ආවේ මෙන්න මේ ඇඳගෙන ඉන්න යුනිෆෝම් එකේ මනුස්සකමක් නැති නිසා. හංවැල්ල ඇබුල්කම වන්සන්දියේදී ඊයේ රාත්‍රියේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. මෝටර රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වෙඩි තබා ඇත්තේ වෑන් රථයකින් පැමිණි පිරිසක්. මිය ගොස් ඇත්තේ රණාල චල්තර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි බෙලිහුල්ලගේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලී නැමැති අපරාධ කල්ලි සමාජිකයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා. තුවාල් ලැබූ දෙදෙනා හෝමාගම සහ අවිස්සාවේල්ල රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීමට යොදාගත් වෑන් රථය යතුරු පැදියක් සහ අවියායුධ කිහිපයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ සමගින් අද දින 6:55 නිවාවට පත්වනවා. සුබ රාත්‍රියක්.